මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පින්වත් පවුලක ඥාතීන් පිරිසක් දායකත්වයේ දරලා තිබෙන උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය මීරිගම පදිංචිව සිට 2018 පෙබරවාරි මාස 14 වන දින පරලෝසපත් වූ තිලකරත්න කපුගම් මහතාටත් මීට වසර කිහිපයකට පෙර පරලෝසපත් වූ මැගී නෝනා අබේ ගුණවර්ධන මෑණියන්ට සහ ජෝන් සිල්වා කපුගම් මහතා ඇතුළු එම පවුලේ සියලුම පරලෝසපත් වූ ඥාතීන් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. එමෙන් මෙම පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට අපකප වී කටයුතු කරන සියලුම පින්වතුන්ගේ මියගිය ඥාතීන් සහ පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ලෝක වැසියන්ට සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. දේශකයන් වහන්සේටද අතන්නා බුද්ධික නිර්වාණය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාප සංසා සුඛං ච දුක්ඛං ඒතේ අනිච්චා මනුදේසු ධම්මා අසස්සතෝ විපරිණාම ධම්මෝති. මෙම ධර්මානුශාසනාවේ අනුග්‍රහක බෞතුන් මූලිකව සිටින්නා වූ ධර්මදේශනාව ශ්‍රවණය කරනු ලබන නරඹනු ලබන සද්ධාකාමී පින්නතුනි, අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීමක් අනුව මේ ධර්මදේශනාව කිරීම සඳහා අදාළ මාතෘකාව ඔබ ඉදිරියේ තබනු ලැබුවේ. ඔවුන්ගේ ඉල්ලීමට වඩා එහා යමින් මේ විග්‍රහයක් මෙහි කරන්න තියෙනවා කියන එකයි මට කල්පනා වෙන්නේ. ඔවුන් නම් ඉල්ලා තිබෙන්නේ අටලෝ දහම විග්‍රහ කරන්න කියලා විතරයි. මටලෝ දහම දුකක් වෙන හැටි සහ අටලෝ දහම දුකක් බවට පත් කරගන්න නැතුව ඉන්න හැටි විග්‍රහ කරන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියන පදයක් මංගල සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. ලෝක ධර්මය කවදත් ලෝකයේ තිබුණ තියෙන තිවිට නියමිත ආගම් භේදකින් තොරව මිනිස් වර්ගයාට තර්ජනය කරන්නා වූ ධමක. පුට්ටස්ස කියන එකේ තේරුම ඒකයි, බලපෑම් කරනවා කියන එක. ඒ බලපෑමට අහු වෙලා විඳවන්න කම්පා වෙන්න සිද්ධ වෙන එක තමයි පෘථග්ජන භාවයේ ලක්ෂණය. ඒවත් බුදුදහම නොදන්න අයගේ ලක්ෂණය. අපි ඔට්ටු දහමේ කම්පා වෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේත් කම්පා වුණේ නැහැ. හැම ඉගෙන ගන්න ඕන කියලා දරුවන්ට උගන්වන්න පුළුවෙනි. එහෙම කියන්නත් පුළුවෙනි. නමුත් ඒ කිව් පමණින් කියන කෙනාට හෝ අහන කෙනාට ප්‍රායෝගික වෙන්න බෑ. එනිසා මේ අටලෝ දහම වෙනයි, ඒක දුකක් වෙන හැටි වෙනයි. අටලෝ දහමම දුකක් නම් කවටත් මේ ලෝකෙ දුකින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ කියන ඔබට තේරෙනවා ඇතිනේ. එනිසා මේ මම දකිනවා මේ ලෝකෙ පවතින සිද්ධිය සහ බාර ගැනීම අතර පරතරයක්. මෙන්න මේ හිදෙස තේරුම් ගත්තම තමයි අපට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතන්න. ඔබ සහ ඔබේ හිතවතෙක් මහමග යමින් සිටිනවා. ඔබේ හිතවතාට මේ වෙනත් භාෂාව තේරෙනවා. අර එන පුද්ගලයා පරුස වචනින් වෙනත් භාෂාවකින් ඒ පුද්ගලයාට දෝෂාරෝපණය කරනවා. ඔහු මේක බාර අරගෙන කිපෙනවා, කලබල වෙනවා. ඔබ hina වෙවි ඉන්නවා. ඔබටත් ඒක ඇහුණා ශබ්දේ. නමුත් ඔබ ඇහුණට ඒක Tamanට උන දෙයක් මදිකමක් වශයෙන් බාරගත්තේ නැහැ. බැනීම තිබුණා, ඔබ බාරගත්තේ නැහැ. බැනීම තිබුණා, අරය බාරගත්තා. ඒ කලබලයටපත් වුණේ, දුකටපත් වුණේ බැන්න හින්දාද බාරගත්ත නිසාද? මෙන්න මේ පරතරය අපි හොයාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතය තුළ සැනසීම සාක්ෂාත් කරගන්න. ජීවිතය ඉතුරු කරගෙන දුක පලවා හරින්න. තබාගන්න. මොකද මම හොම කියන්න හේතුවක් තියෙනවා. ඇතැම්මු කල්පනා කරන්නේ ජීවිතයෙන් එහා පැත්තේ තියෙන නිවනක්. එහෙනම් ජීවිතේ ඉවරයි නිවනෙන් කියලා කල්පනා කරන්නේ.
එනිසා එක පාළු තැනක් කියලා කල්පනා කරන්නේ. මිනිසුන්ට කෙලස් තියෙන නිසා මමත්වයක් තියෙන නිසා තමයි මරණය සහ මරණය දුකක් සහ මරණයට අකමැති තියෙන්නේ. මිනිසුන් නික්ලේශී වුණන් පස්සේ ඇත්තටම ඒකට ඔය කියන භයානක අකමැති අර සබ්බේ සත්තාමරිස්සන්ති එහෙම නැත්නම් සබ්බේ බායන්ති මච්චුනෝ කියලා වළංගන සායක වළංගු වෙන්නේ පෘථග්ජන සත්ත්වයින්ට. බුදුන් රහතුන්ට වළංගු වෙන්නේ නැහැ ඒක. සත්තු නෙමෙයිනේ. බුද්ධ රහත් කියනවා සත්ත්ව ස්වභාවය ඉක්මවා ගින් තිබෙන්නේ. එතන සත්ත්ව ස්වභාවයට බලපාන දේවල්. එහෙනම් සත්ත්ව ස්වභාවයෙන් අපි හිටියට ආධ්‍යාත්මිකයෙන් සත්ත්ව ස්වභාවය ඉක්මවා යන්නට පුළුවන්. විශිෂ්ට ගණයේ උපදේශයක් විශිෂ්ට ගණයේ ධර්ම මාර්ගයක හිමිකරුවන් වශයෙන් අපි මේ සඳහා අටලෝ දහම භාවිතා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමු. මොනවද මේ අටලෝ දහම කියලා කියන්නේ? අර ගාථාවේ සඳහන් කළා වූ හොඳ හතරයි නරක හතරයි වශයෙන් දෙකට බෙදපු කාරණා 8ක්. මේ හොඳ හතරට කියනවා ලාභය, ප්‍රශංසාව, යසස, සැප. අනරක හතරට කියනවා අලාභය, නින්දාව, අයස, දුක. එතකොට මේවා මේ වචනෙන් කතා කරන දේවල් අපේ සිතට දැනෙන හැඟීම්. බාහිර ලෝකෙ සිදුවෙන්නා වූ යම් යම් කාරණා නිසා ඒ කාරණාවට ඇලීම තුළින් අපේ සිතේ ඇතිවෙන්නා වූ ස්වභාවයන් තමයි මේ කම්පණය කියලා කියන්නේ. එතකොට කම්පණය කම්පාවට පත් වෙනවා කියන එකේ තේරුමත් දුකට, වෙහෙසට, පීඩාවට පත් වෙනවා කියන එක. දැන් අපිට මේක තේරුම් ගන්න අමාරු තැනකුත් තියෙනවා. අලාභයේදී, නින්දාවේදී, අයසේදී, දුකේදී නම් අපට පීඩාවට පත් වෙන්න පුළුවන්. ලාභයේදී වෙන මෙහෙම බලන්න. ලෝක කුසලානේ දිනක් ගත්තාම සැපතටපත් වුණා. ඊට පස්සේ දිනා ගන්න බැරි වුණ එක දුකක් නෙමෙයි. ඒක ආරක්ෂා කරගන්න බැරි වුණ එක. ලාභය නැති වෙනකොට ඒක දුක එනවා. ප්‍රශංසාව හැමදාම තියෙන්නේ නැහැ. ඒක නැති වෙනකොට ඔය සමහර අය මම දැකලා තියෙනවා යම් යම් ප්‍රශංසාව ආත්ම කොටගෙන ජීවත් වුණායි ප්‍රශංසාව නැතුවම දරා ගන්න බැරුව සියලු විනාසා ගත්ත හැකි. ඒක නැති එකම. ඒක හැමදාම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක මේ ලෝකේ එහෙම කිසිවක් කිසිවෙකුට හැමදාම ලැබෙන්නේ නැහැ. ඕනනම් ඔය තාරකාලෝකේ ගන්නකො තාරකා කියන්නේ අහසේ තියෙන තාරකා නෙමෙයි ඔය සිනමා තාරකාලෝකේ. නැත්නම් ගායක තාරකාලෝකේ. දිදුලට කාලයක් තියෙනවා. ඉන්පසුව ආපහු ඉන්නවද නැද්ද කියලා දන්නේ නැතිනටපත් වෙනවා. ඒ දිදුලන කාලයේදී තදින් ගත්තොත් මම හැමදාම මෙහෙම ඉන්න ඕනයි කියලා ඊට පස්සෙ නැති වෙනකොට ඒ නැතිවීම දුකක් වෙනවා. ඒ වගේ මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නා වූ ධර්මතා හතරක් වශයෙන් බුදුන් වහන්සේ වදාහරනවා. ඔය ලාභ කියන වචනේ තේරුම සාමාන්‍යයෙන් 100ක් වියදම් කරලා 120ක් ගත්තාම 20 ලාභය කියන එක නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ හදාරනවා භික්ෂුන්ට ආනන්ද හාමුදුරුවන්ගේ ඇසුර තොපට මහත් විශාල ලාභයක් කියලා. ඒ ලාභයක් කියන්නේ සල්ලි හම්බ වෙනවට නෙමෙයිනේ. උන්වහන්සේගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය. යහපත් ප්‍රයෝජනය. ලැබෙනවා කියන එකනේ ඔය ලාභ කියලා කියන්නේ. එතකොට එහෙමනම් අන්න අර යමක් ලැබෙන එක උද්ධාමයටපත් වෙන්න කාරණයක්. අලාභ කියන්නේ එතකොට එහෙමනම් පාඩු විතරක් නෙමෙයි නොලැබී යාමක් තියෙනවා. එතකොට අයස යසස අයස කියනවා අපකීර්තිය කියන එක. අපකීර්තියේදී ඕන කෙනෙක් ඇකිලෙනවා. කීර්තියේදී ඕන කෙනෙක් බැලුණයක් වගේ පිම්බෙනවා කියවට කමක් නැහැ. ඒක මේ දෙකෙත් අර කියන ඒ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා අපි පස්සේ හොයාගන්න වෙනවා. මේ මෑතදී මම යම්කිසි අහඹු රූපසටහන් පෙළක් බලන් හිටියා. අහඹු මොකද ඕනකමෙන් බැලුවා හෝ පස්සෙන් පන්නන ගියා නෙමෙයි. මේකදී මම දකිනවා කිසියම් කඩයිම් ප්‍රශ්නයක් හමුවේදී උත්තර දුන්න කෙනෙක් උත්තරේ වැරදි කිව්වයි කියලා ඇස් දෙක පියාන කම්පා වෙලා හිටපු හැටි. ඒ වගේම උත්තරේ හරි වුණාම ගියන් පස්සේ ආරාධනයකින් තොරව උඩ පැනලා කෑ ගහපු හැටි. මෙන්න මේක තමයි මේ බුදුසමින් පරිබාහිර ලෝකයට තියෙන මේ කම්පාව කියන්නේ. උද්දාමය සහ හැකිලිම දෙකම. නමුත් මම කියන්නම් මට මතක දෙයක් 96 විතර කාලේ තමයි මට මතක තියෙන්නේ. ඊට මෙහාව මතක නැහැ. ජනප්‍රිය ක්‍රීඩකෙක් හිටියා මේ ලංකාවේ දැන් විශ්‍රාම ගිහින්. ඔහු හොඳම ලෝකේ හොඳම පන්දු යවන්න කිව්වට කමක් නැහැ. ඔහු විකට්ටුවක් දවාගත්තාම
නිශ්ශබ්දයි. දැන් අනිත් අය උඩ පනිනවා, කෑ ගහනවා, අත දිගාරනවා, හැඟීම් ප්‍රකාශ කරනවානේ, සත්තුන් වගේ හැඟීම් ප්‍රකාශ කරනවා. අර කම්පාව. අරයට ඒක අනිත් කෙනාට ඒක දිනුවත් එකයි, පෙරදුනත් එකයි, ලැබුණත් එකයි. ඒක උද්ධාමයට කාරණයක් නෙවෙයි. ඒ නිසා මේ උද්ධාමය තුළ අනිත් පැත්තට අවධානයක් තියෙනවා, මතක තියාගන්න. ඒ කියන්නේ ආඩම්බර වුණොත් හීනමානයටපත් වෙන්න සිදු වෙනවා කියන එක. ඒ නිසා ලාභෝ අලාභෝ අයසෝ යසෝ. ඊළඟට නින්දා ප්‍රශංසා. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධ තියෙනවා කතාවක් අතුරු උපාසකතුමාගේ කියලා. මේ අතුරු උපාසකතුමා ස්වාමින් වහන්සේලා 3 ළඟට ගියයි කියලා තියෙනවා. බණ කියන්න කිව්වයි කියලා. සරල බණක් කිව්වයි කියලා ගැඹුරින් කිව්වේ නෑ කියලා කලකිරුණා. ගැඹුරින් කිව්වයි කියලා සරල වුණේ නෑ කියලා කලකිරුණා. නොගැඹුරෙන් දෙකටම තේරෙන්නේ නැතුව කියලා කලකිරුණා. ඒ තුන් ආකාරයෙන් බොහෝ කලකිරුණා, වැඩක් උනේ නෑ. බුදුන් වහන්සේ ගාවට ගිහින් පැමිණිලි කරා. බුදුන් වහන්සේ දීපු උත්තරේ තමයි නින්දන්ති තුන්හි මාසීනං නින්දන්ති බහුභාවිනං මිත බාණිම්පි නින්දන්ති නත්ති ලෝකී අනින්දිතෝ. වැඩියෙන් කතා කරත් නින්දාවට, අඩුවෙන් කතා කරත් නින්දාවට, කතා නොකර හිටියත් නින්දාවට. නින්දා නොලැබුවෙක් ලෝකේ නැහැ. ඒ කියන්නේ නින්දා නොලැබුවක් කියන්නේ නින්දා කිරීම ලෝකේ තියෙන දෙයක්. ඒවා බාර ගැනීම තුළින් කම්පාවටපත් වෙන එක බුදුදහම නොදන්නා අයගේ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් ප්‍රශංසාවේදී උද්ධාමයටපත් වෙනවා. මට මතකයි අර කතා කරපු අර 1990 ලෝක කුසලානේ සම්බන්ධ තරගයේ බලන් හිටපු ජනප්‍රිය කෙනෙක් කියපු කතාවක්. ගෙදර තහනම් නිසා අල්ලපු ගෙදර තියෙන ටීවී එකෙන් බලන් ඉන්නකොට දිනන අන්තිම මොහොතේ ඊටප දැන මතක නැතිලා උඩ පැන්නයි කියලා. උඩ පැන්නාම ඔළුව වැදුනායි කියලා ඔළුව අස්සේ. උද්ධාමය. ඉතින් අපිට මේකෙන් පෙන්වන්නේ මේ මොකද්ද කියලා මම ඉස්සරහට කියන්න කැමතියි. ඒ වගේම සැප දුක්. ඒක සාමාන්‍යයෙන් ඔබට දැනෙන මට්ටමේ වේදිත සුඛය සහ වේදිත දුකය. මංගල උත්සවයකදී, උපන්දින උත්සවයකදී ලබන්නා වූ සතුට, අවමගුලකදී වෙන්නා වූ දුක. මේවා ලෝකේ නම් මේ ලෝකේ මේ සිදුවීම් සිදුවෙන එක මොන විදිහකින්වත් අපිට වළක්වන්න බෑ. ඒ නිසා අපි ගෙයක් දොරක් හදාගෙන රැකියාවක් කරගෙන අර කියන්නේ සාමාන්‍යයෙන් දෙයියනේ කියලා නිස්කලංකව ඉන්න හිතුවට අපිට ලෝකේ ඉන්න දෙන්නේ නැහැ. මේවා මෙහෙම මතුවෙනවා කියලා තමයි ලෝකෙට දොස් කියන්නේ. ඒ නිසා එහෙම නිස්කලංකව ඉන්න කල්පනා කළාට නිස්කලංක බවට ඉන්න බැරුව කම්පාවටපත් වෙන හේතු තමන් ළඟ තිබෙනවා නම් ඒවට අදාළ කාරණා හමුවීමේදී හැම දාපුවම හැමට අදාළ මාළු ආයකට අහු වෙනවා වගේ මේවට අපි අහු වෙනවා. එනිසා මේ අහු වෙලා සැලෙන එකට, ඇලෙන එකට, ගැටෙන එකට තමයි කියන්නේ කම්පාව කියලා. මං කියනවා අටලෝ දහමේ කම්පාවමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා වදාළේ කියලා මේක අනුව මම කියන්න කැමතියි. එහෙනම් මේ කම්පාව පිළිබඳව තව පොඩ්ඩක් අපි හොයලා බලමු. ඔය කුඩා දරුවන්ට ඔය ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා කාරණාවල තරම් බරපතල කම්පනයක්, ළඟ ඥාතීන් මැරුණයි කියලා 아무තු දුකක්, එහෙම නැත්නම් මොනවා හරි රටට ලැබුණයි කියලා උද්දාමයක් නැහැ. එහෙනම් මේ ළමා කාලේ නොතිබුණ මේ කම්පාව නැත්නම් උද්දාමය පසු කාලීනව තමන්ගේ කර ගැනීම තුළ ඇතිවෙන්නා වූ දෙපැත්තක් නේද? මෙතන සිදුවෙන දේ තමයි අපි මේ ලාභය සිදුවෙද්දී ලාභය හොඳයි නැවත ඕනෑ කියන එකට ඇලෙනවා. අලාභය සිදුවෙද්දී අලාභය දුකයි මට එපා කියලා ඇලෙනවා. ලාභය විතරයි හොඳ, අලාභය එපායි කියලා. එනත ඒකට ගැටෙනවා. එතකොට එහෙනම් ලාභයේදී, කීර්තියේදී, යසසේදී, ප්‍රශංසාවේදී, සැපතේදී ඇලෙනවා. අලාභයේදී, නින්දාවේදී, ආශයේදී, දුකේදී ඒක එපා කියලා ගැටෙනවා. එහෙනම් ඒකේ තියෙන්නේ ආයෙත් ලෝභ, ද්වේෂ. ඇලෙනවා කියන එකට ලෝභ කියනවා, ගැටෙනවා කියන එකට ද්වේෂ කියනවා. ඒක මම කොට ගන්නවට මෝහ කියනවා. දැන් අටලෝ දහමට සම්බන්ධගත් කළත් ඒකේ ලෝභ, ද්වේෂ, මෝහ තියෙන නිසා නේද දුක් ගෙනත් දෙන්නේ. අටලෝ දහම නෙවෙයි, ඒක කෙරෙහි ඇති කරගන්නා වූ ආකල්පය තමයි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන පදය සාමාන්‍යයෙන් මෝඩකම කියලා පරිවර්තනය කරලා තිබුණාට මම වෙමි යන මුලාව මෝහය කියන්නේ. මම කියන වචනේ තේරුම අපි එතන නිර්වචනය කරන්නේ මම කියන අකුරු දෙයෙන් නෙවෙයි, ඔබ කතා කරන මම කියන ශරීරයෙන් නෙවෙයි.
ඒ මම කියන ශරීරයට පුද්ගලයා ලෝක සම්මතයට අනුව හැමදාම ඉන්නවා ඉස්සරහටත් ඉන්නවා එහෙම කෙනෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ. නමුත් මේ මම කියන එකේ තේරුම මමත්වයෙන් ගැනීම හැඟීමක්. ලාභය අලාභය ලාභයේදී ඇලුනහම ලාභය මම වෙනවා. අලාභයේදී විරුද්ධ වුණාම ඒක මම වෙනවා. මම හැදෙන්නේ කෙස්ලොම් නියදත් වලින් මස් වලින් නෙමෙයි. මම කියන අකුරු දෙකෙනුත් නෙමෙයි. මේ හැඟීම් සමග ආශක්ත වීමෙන් ඇල්මෙන් හෝ ගැටීමෙන් කියන කාරණාව. එතකොට මේ දේවල් සම්බන්ධයෙන් ඊළඟ පදේ මොකද්ද තිබෙන්නේ? ඒතේ අනිච්චා මිනිස් ජීවිත හමුවේදී මේක ස්ථිර. එහෙම නැත්නම් මේ සත්‍ය සදාකාලික නිට්ටය නැහැ. අනිච්චා කියන්නේ ලාභය මේ නැති වෙනවා අලාභය නැති වෙනවා කියන එක නෙමෙයි. ඒතේ අනිච්චා මතක තියාගන්නකො මොකද්ද කියලා හොයාගන්න පස්සරහට. හැබැයි ඒකේ පෙන්වනවා අසස්සතෝ විපරිණාම ධම්මෝති කියලා අර වෙනස් වීමට වෙනම පදයක්. අර ඔබ කියන වෙනස් වීමට අසස්සත කියන්නේ සාස්වත නිත්‍ය සත්‍ය සදාකාලික නැහැ. විපරිණාම ධම්මෝ කියන්නේ වෙනස් වෙනවා. එහෙනම් ඉතින් මේ විපරිණාම ධර්මයන් ලෝකේ හමු වෙනකොට අපට ඒවත් තියාගන්න උත්සාහ කළොත් එහෙම එතකොට ඉතින් අර හමන සුළං මකුළු දැලින් නවතන්නද මං කියලා කියන්න වෙනවනේ. කරන්න බැරි දෙයක්. මොකද මම අහලා තියෙන කරුණක් තමයි වෙනස් වෙන ලෝකයේහි වෙනස් නොවන එකම ස්වභාවය නම් වෙනස් වීමයි කියලා. වෙනස් වෙන ලෝකෙහි වෙනස් නොවන එකම ස්වභාවය වෙනස් වීමයි කියලා අහලා තියෙනවා. අන්න ඒ වගේ එදත් අදත් ඉදිරියටත් මිනිසුන් හමුවේදී මේ ධර්මතා විවිධ කාරණා නිසා ලෝකේ ඇතිවීම තුළ අපට පීඩනයක් ඇති කරනවා. ලෝකේ ඇතිවීම එදා අද ඉදිරියට මොකක්වත්ම නවත්තන්නට බැරි නම් ඒව නවත්තන්න යන එකේ තේරුමක් නැහැනේ. බුදුරජාණන් වහන්සේටත් චරිතය අරන් බැලුවොත් එහෙම වනාන්තරගත වෙලා ඉන්න සිදුවන වෙලාවල් මාලිගාවල ඉන්න සිදුවන දේලාවල් එහෙම නැත්නම් වස්වාසයේ ආහාර නැතුව හිටපු වෙලාවල් ආදී වශයෙන් අපි පෙන්වන උදාහරණ වශයෙන් ඔය හොඳ නරක දෙපැත්තටම මොහොන දෙන්න සිදුවනයි කියන එක. එහෙනම් ඒ බුදුන් වහන්සේ හෝ ආර්ය පුද්ගලින් ආදර්ශයට ගනිමින් අපිත් මෙහෙම වෙන්න ඕන කියලා හිතුවට පෘථග්ජන මට්ටම තුල ඒක වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලාට ඒක උනේ කුමක් නිසාද? අර බැනීම වෙනයි බාර ගැනීම වෙනයි නිසා බැනීම සිදු වුණාට බාර ගැනීම සිදු නොවන බැවින් අපිට එහෙම ඉන්න බැරි. පහර දෙනකොට කියන වචනෙන් පහර දෙනකොට තමන්ට රිදෙන බැවින් රිදිලා ප්‍රතික්‍රියා දක්වන්නට යන බැවින් එනිසා අපට අර වෙනත් භාෂාවකින් දොස් පාරුණට ඒ තේරුණ පුද්ගලයාට කේන්තියා වගේ මේ සිද්ධියේදී තමන් කියන හැඟීමට සිදුවෙන්නා වූ බලපෑමක් තර්ජනයක් හේතු කොටගෙන ඒක බාර ගන්නවා. මේක තේරුම් ගන්න වෙනවා. අන්න මේ ළමා කාලේ සිට මහලු කාලය දක්වා මේ ලෝකේ තියෙන හැමම දේවල් පිළිබඳව බාර ගනිමින් ප්‍රතික්ෂේප කරමින් අපි ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා ඉන්නවා. සිදුවෙන සිදුවීම් Tamanට රුචි පරිදි හොඳ හෝ නරක වශයෙන් විවරණය කරනු ලබනවා. මම උදාහරණයක් වශයෙන් පෙන්වලා තිබෙනවා ගොවියා ගොයන් කපන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ඉතින් වැස්ස හැප්සහම ගොවියාට වැස්ස නරකයි. ඉතින් වැස්ස බැනුම් අහනවා හොඳටම. ගොවියා හාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ගොයන් හදලා ඉන්නවා. වැස්ස නැහැ. දැන් ඉතින් පායනවා. පායන එක හොඳටම බැනුම් අහනවා. මෙන්න මේ වගේ මේ ලෝකේ මව්පියන් දරුවන්ට කරන දේවල් නැත්නම් විභාගවල සිදුවෙන්නා වූ අසමත්කම් සමත් වෙන්න කැමති දරුවා අසමත් වුනහම ඔන්න පරීක්ෂක මහත්තුරු වැරදිෙන්න පුළුවන්. ඒ විදිහට මේ සිතන දේ සහ සිදුවීම අතර පරතරයක් තියෙනකොට මෙන්න මේ පරතරයේ විසින් බලාපොරොත්තු සුන් කිරීමේදී අපට මහත් කම්පනයක් ලබා දෙනවා. එනිසා මේක ඇති කරනු ලබන්නේ බාහිර ලෝ ධර්ම විසින් නොවන බව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් අන්නේ ලෝ ධර්මයන් වෙනස් කරන්නට යන්නේ නැතුව බාර නොගෙන ඉන්න පුළුවන් තැනට අපේ හිත හදන්න පුළුවන් වෙනවා. අපි දැන් ඒක හොයන්න ඕන ඉදිරි කාලයේදී කොහොමද මේ බාර ගැනීම සිද්ධ වෙන්නේ කියලා. මතක තබා ගන්න. ඒ බාර ගැනීම සිදු වෙන ආකාරය බැලුවම මෙන්න මෙහෙම මට කියන්න පුළුවන්. අපිට මේ හැම සිද්ධියකදීම ඒවට ඇතිවෙන්නා වූ ඇලීම මත හෝ ගැටීම මත
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඒ අවස්ථාව හෙවත් ඒ මොහොත. ඒ මොහොතට එන්න දේ. ඒතං මම ඒසෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියන වචන තුනට අයිති හැඟීමකට බැඳෙනවායි කියලා. එතකොට එතන එය කියන්නේ කයට නෙවෙයි. ඒ කියන්නේ අර ලාභයට, අලාභයට, නින්දාවට, ප්‍රශංසා ඒවට තමයි ඒ තං කියන්නේ. ඒවා බාර ගැනීමෙන් එය මගේ, එය මම මගේ, එය මගේ ආත්මය. අන්න ලාභය හෝ අලාභය නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. මගේ මම මගේ ආත්මකට ගැනීම හෙවත් බාර ගැනීම. මේක පුරුදු කරගෙන තමයි අපි බුදුදහම පේරෙන්න ඉස්සල්ලා ඉන්නේ. මොකද අපට බුදුදහම කියලා කියන්නේ බුදු පිළිමයක් හදාන වන්දනා කරන එක, වන්දනා ගමනක් කරන එක, දන්සලක් දෙන එක, වගේ ආමිෂ පූජා ටිකක් පවත්වන එකනේ. බුදුදහම කියන්නේ මේ අටලෝ දහමේ කම්පාණිත ජීවිතයක් ගත කරනවා කියන එක තේරෙන්නේ නැහැ නේ කාටවත්. ඒ නිසා ඒ වගේ පැත්තක් හොයන්නේ නැහැ. අර රළ ඉහළට යනකොට උද්දාමයට උදම් කියලා පෙන්වන්නේ. අන්න ඒ වගේ උද්දාමයටපත් වීම සහ ඇකිලීම කියනා වූ මේ දෙපැත්ත සියලු සාමාන්‍ය ජනතාව තුළ තියෙන දෙයක්. උගත් බුද්ධිමත් උසස් පහත් කියලා ભેදයක් නැතුව, ගිහි පැවිදි ભેදයක් නැතුව. එතකොට එහෙමනම් එතන දුක් ගෙනත් දෙන්නේ ලාභේවත් අලාභේවත් නෙවෙයි. ඒකට අදාළ තමන් රුචි අරුචි පරිදි බාර ගැනීම තුළින් තමන්ගේ හිත තුළ පවතිනා වූ මේ ඇල්ම ගැටීම තමයි මේ කම්පණය ගෙනත් දුන්නේ. එහෙම ඒ බාර ගන්නාතුරු කම්පණය ටික නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි හිතමුකෝ යම් තැනක ජීවත් වෙලා ඉන්නවා, එතන ඉන්න අය පේන්න බෑ. අලාභයි නැත්තම් නින්දා කරදරයක්. අපි දැන් මොකද කරන්නේ? මේ ස්ථානේ වෙනස් කරනවා. ස්ථානේ වෙනස් කරලා තව තැනක පදිංචියට යනවා. දැන් ආරම්භයේදී සැනසීමක්. මොකද අර ගැටෙනකොට උපදින්න අර ගැටීම නැහැ. නමුත් එතනදිත් අපි ආයෙත් අරවට අදාළ කරුණු හදාගත්තාම එතනත් මොකද වෙන්නේ? ආයෙත් අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. අන්න එහෙම ලෝකයේ අප්‍රසන්න බවට පත් කරගන්නේ ලෝකයේ අප්‍රසන්නයි නෙමේ අප විසින් හදාගන්නා වූ මේ රුචි අරුචි කැමැති අකමැති දෙකෙන් මම හදාගන්න නිසා. මතක තබා ගන්න. ඒ මම හදා ගැනීම තුළ දුක් ගෙනත් දෙනවා විතරක් නෙවෙයි, ඒක අනාගත ඵලයක් උපදින හේතුවක් බවට පත් වී සසරකුත් හදලා දෙනවා. මතක තබා ගන්න. එහෙනම් සාමාන්‍ය සමාජයේදී ඒ පුද්ගලයාට මේ කම්පාව වෙනස්කමක් වෙනක සමාන නැහැ. අපි කියමුකෝ අම්මා හෝ තාත්තා මිය ගිහින් කියලා දරුවන්ට තමයි විශාල කම්පාව තියෙන්නේ. සැමියා මිය ගියා නම් බිරිඳට, මිය ගියා නම් සැමියාට. ළඟාසල් වාසීන් ටිකක් කම්පාව අනිත් අය hina වෙවිදී. මරණය ඒගොල්ලෝ දන්නවනොත් ඒගොල්ලොන්න කම්පාවක් නැහැ. එහෙනම් කම්පාව ගෙනත් දුන්නේ මරණය නෙමෙයි. අර තමන්ගේ කොට දැඩිව ගැනීම. එහෙනම් මේ தත්ත්වය තේරුම් ගත්තාම මේ ලෝකේ බාහිර සිදුවීම් ඔබට දුකක් ගෙනත් දෙන්නේ නැහැ කියන පුංචි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් නම්, එහෙනම් ඊට පස්සේ කරන්න ඕන මොකක්ද? මේ චිත්ත අභ්‍යන්තරයේ කම්පණයට තියෙන හේතුව ඉවත් කරලා දාන එක. ඒක නිකන් ඉවත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙහෙමත් පැත්තක් තිබෙනවා. ඒකේ තරම් සාර්ථක නැහැ. ඔය මේ මම දැකලා තියෙනවා ඒ වගේ කෙනෙකුට මේ දැඩිවීම තුළ, පෘථග්ජන භාවය තුළ, අසංවේදී වීම තුළ මෙබඳු දේවල් කෙරෙහි අකම්පිතව ඉන්න පුළුවන් ක්‍රූර මනසක්, අසංවේදී මනසක් හදාගන්න. ඔය සමහර ප්‍රසිද්ධ මිනිමරුවන් ඉන්නවා. ඒගොල්ලෝ මිනි 7ක් 8ක් 10ක් 15ක් මැරුවා කියලාවත් අපට පේන්න කම්පාවක් වෙන්නේ නැහැ. නමුත් නිින්ද ගියාම හරි, කල්පනා කරන්න ගියාම හරි, දුකෙන් ඉන්නකොට හොරෙන් මොනවා හරි පාවිච්චි කරලා ඒක අමතක කරන්න දඟලනවා ඇති. මොකද හිතට එන එක වළක්වන්න බෑ. නමුත් එහෙම අසංවේදී වීම තුළින් මේ පිළිබඳ ප්‍රතිචාර නොදැක්වීම නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ දේවල් සිදුවීමක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒවා බාර ගන්න නැත්නම් මමත්වයෙන් ඒ බාර නොගැනීම තුළ අටලෝ දහමේ කම්පාවෙන් මිදී ජීවත් වෙන්න පුළුවන් බව. ඒ නිසා අටලෝ දහමේ කම්පාව බලපානු ලබන්නේ පෘථග්ජන සමාජයට. පෘථග්ජන භාවයෙන් ඉඳලා මේ ලාභ අලාභ සැප දික්නා ප්‍රසංසයේදී මට කරදරයක් නොවේවා කියලා පැතුවට නම් හරියන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ බාර ගැනීමම කියන කාරණාවේදී ඊට අදාළ කම්පණය ලබා දෙනවා. එහෙනම් අන්න දැන් ඔබට මෙතනදී මම පැහැදිලි කරන්න කැමති මේ අසස්සත විපරිණාම, හැමදාම පවතින්නේ නැති, නිරන්තරයෙන් වෙනස් වෙන ධර්මතා ටිකක් මේක. ඒක අපට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ලෝකේ හැමදාමත් ඒ විදිහට එනවා. ඒ කාරණා සම්බන්ධයෙන් අපි ඒක තේරුම් ගත්තාම ඒවා
හැමදාම තියෙන දේවල් නෙමේ වෙනස් වීම සිදු වෙනවා කියලා තේරුම් ගත්තාම ඒ මොහොතට අදාළ උද්දාමයකටපත් නොවි ප්‍රතිචාර දක්වමින් ඉන්න පුළුවන් කමක් තිබෙනවා. මොකක් නිසාද? ඒතේ අනිච්චා. අන්න දැන් මම තැනකට ආවා. දැන් මේ අටලෝ දහම හමුවේදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න. මේක තේරුම් ගත්තේ නැති අයට නම් ඉඩකඩම් වල වෙනස් වීම අනිත්‍ය. මේක තේරුම් ගත්තේ නැති අයට නම් කෙස්සුදු වීම අනිත්‍ය. මේක තේරුම් ගත්තේ නැති අයට නම් මල්පර වෙන එක අනිත්‍ය. මතක තබා ගන්න. නමුත් මේ පෙන්නනවා අටලෝ දහමයි අනිත්‍ය. අන්න අටලෝ දහම හමුවෙන් සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන පුද්ගලයෙක් ඇතනම් ඔහු අටලෝ දහමේ අනිත්‍ය බලන්න ඉගෙන ගන්න ඕනේ. එහෙමයි තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්කමක් ඇතුව උපදින ලෝකයාට තමන්ට මුහුණ දෙන්න සිදුවෙනා වූ අටලෝ දහමට අදාළ කාරණාවලදී ප්‍රියාප්‍රිය වශයෙන් දෙකකට බෙදා බාර ගන්න සහ ප්‍රතික්ෂේප කරන්න යාම තුළින් බාර ගන්නා සහ ප්‍රතික්ෂේප කරන්නා නැමැති මමත්වයකට බැඳෙනවා. අන්නේ මමත්වයකට බැඳීම තමයි මේ ඔබට මේ කම්පාව දුක ගෙනත් දුන්නේ. එහෙනම් ඒ මමත්වයට බැඳුන් නැති තැනටපත් වෙන්න පුළුවන් නම් ලෝකේ අටලෝ දහම තියේවි ඔබට කම්පාවක් නැතුව ඉන්න පුළුවන් වේවි. ඒකට කියනවා නිවිලා ජීවත් වෙනවායි කියලා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තාම උන්වහන්සේට ප්‍රශංසා විතරක් නෙවෙයි අන්‍ය ආගමික මතවලට පහර වදිනකොට අන්‍ය ආගමික පූජකයන් සහ ශ්‍රාවකයන් උන්වහන්සේට විවිධ පද පාවිච්චි කරලා නිඳා කළා. ඒ වගේම උන්වහන්සේටත් බැනුම් වරුසාවකට తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක తත්‍රේව වසලක තිට්ටාහීති කියලා පවා හඬ සිද්ධ වුණා. මුඩු මහන නීච මහන වසල මහන ඔහෙ හිටු කියලා. අද එහෙම කෙනෙකුට කතා කළොත් මගේ තත්ත්වය දන්නේ නැද්ද මට මෙහෙම කතා කළයි කියලා මානව හිමිකම් කඩ කරයි කියලා උසාවිය යන්න බැරි නෑ. උන්වහන්සේ. අනේක තමයි මේ ලෝකයාගේ කටවල් වහන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකයා කියලා කතා කරන්නා පුත්තග්ජනය පිළිබඳව පැහැදිලි කරලා තියෙන්නේ එහෙමයි. ඔවුන් ස්වභාවයෙන්ම මේ දේවල් දෙයක් කොට අරගෙන කලබල වෙන සුළුයි. ඒක පෙන්නනවා බුදුන් වහන්සේ උගන්වන ධර්මතාවය තුළ කොහොමද හික්මෙන්න ඕනයි කියලා. ඒකට උදාහරණිකුත් තියෙනවා. සංගාමේ අයං නාගෝ එපා මේ නාග කියන්නේ. මෙයා රජුරවන්ට උදව්වට යනවා යුද්ධෙට. ඉතින් යුද්ධෙට ගියාම මොකද මේ බලකොඩු සුණු කරන්න වෙනවා. බලකොඩු සුණු කරනවාට විරුද්ධවාදීන් කැමති නැහැ. ඒ නිසා බලකොඩු වල මුද්දනෙලා මේගොල්ලෝ විසපෙව් ඊතල එවනවා. අර ඒක තමයි අර සර කියන්නේ ඊතල පතිත කියන්නේ ඇඟේ වදිනවා චාපාතෝ කියන්නේ දුන්නෙන් මිදලා එනවට. දුන්නෙන් මිදී එන ඊතල ඇතාට වදිනවා ඇඟේ. එතාගේ චර්මය ටිකක් හයියයි සහියයි මේක ඇතුළේ ඇඟ ඇතුළට යන්නේ හෝ මරණීය තුවාලයක් සිදු වෙන්නේ නැහැ එහෙ වැදුන්නේ නැත්නම් එහෙම. එතකොට එහෙනම් මේ වදින එක ඇතාට සටන අතහරින්න හෝ පැනලා දුවන්න කාරණයක් නෙමෙයි. සටනකදී පුහුණු කළාපු හස්තියා දුන්නෙන් මිදී එන සාර පහරවල් මරණීය තුවාල හෝ පරාජය සටන වශයෙන් බාර ගන්න ඉස්සරහට යනවා. අර බාර නොගෙන. අන්න ඒ වගේ අතිවාක්‍යන් තිතික්කිස්සන් දුස්සීලෝහි බහුජනෝ බහුජන සමාජයට උන්වහන්සේ නමක් දෙන දුස්සීලයි. ඔවුන් අර සර ප්‍රහාර වගේ ඇහැට කනට නාසයට විශේෂයෙන් කනට ඇහෙන්න තර්ජන කරනවා අපිට. ඒ තමයි ඊපාරවල්. ඒ වුණාට ඇතා ඉවසනවා වගේ මම මේ හැම එකක්ම ඉවසනවා කියලා පෙන්නනවා බුදුන් වහන්සේ බහුජනගේ අතිවාක්‍ය නැත්තම් ඒ සීමාව ඉක්මවා යන ඔය තදින් ප්‍රහාර එල්ල කරන ඒවා ඉවසනවා හෙවත් බාර ගන්නෙ නැහැ. එහෙනම් සිදුවීම වෙනයි බාර ගැනීම තුළ තමයි දුක් කම්පාව ගෙනත් දෙන්නේ. ඒක අපි හදාගත්ත මෝඩකමක් අපි අතින් සිදුනා වූ වැරැද්දක්. එහෙනම් ඒ බාර ගැනීම ඇතිතාක් කල් අපට බුද්ධං සරණං ගච්ඡාමි කියලා වැන්දට බොහෝ දාන් දීලා පින් දහම් කරලා තිබුණාට ශාසනයට ලැබි වුණාට අටලෝ දහමේ දුක නවත්තන්නට බෑ ඒ ආමිස පූජාවන්ට. අටලෝ දහමේ දුක නවත්තන්නට අටලෝ දහමම වාර නොගෙන ඉන්න තැනට හිත හදාගන්න ඉගෙන ගන්න වෙනවා. අන්න දැන් මෙතෙක් මම මේක විස්තර කළා වගේම මේකෙන් ගැලවෙන්න ඕන නම් අටලෝ දහම මුල් කොටගෙන භාවනා කරන්නේ කොහොමද? අපි හිතනවානේ මේ භාවනාව කියන්නේ ඔක්කොම පැත්තකින් ඉඳලා ඇද්දක පියාගෙන වෙන වැඩක් කරන එකක් කියලා. නෑ අටලෝ දහමේදී මොකද කරන්න ඕනේ? අටලෝ දහමේදීත් භාවනා කරන්න පුළුවන්.
එතකොට දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉන්ද්‍රිය මුල් කොට භාවනා කරනවා වගේ අටලෝ දහමේදීම බාර ගැනීම තුළින් ඇතිවෙන්නා වූ කම්පනය නවත්තන්නට බාර නොගන්න තැනට අපි හිත වෙනස් කරන්නට වෙනවා. දැන් මගේ මේ උදාහරණයක තියෙනවා බුදුරජාණන් වහන්සේ වට කරගත්ත බමුණන්ගේ කතාවක්. උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු හේතු කරන පවුනන්ට ලැබුණා වූ ලාභ කීර්ති ප්‍රශංසා මදවීම තුළින් බුදුන් වහන්සේ කෙරෙහි පෘථග්ජන භාවය තුළ අමනාපයක් ඇති වෙනවා. අමනාපයක් ඇති වුණාට පුංචි දරුවෝ ලොකු මරණීය තුවාල ඇති කරන්න ගහගන්න යන්නේ නැහැ වගේ බමුණන්ටත් එච්චර නපුරු බවක් තිබිලා නැහැ ඒ කාලේ. ඒ නිසා උන්වහන්සේ හමු වෙච්ච තැනකදී වට කරන ඒ සඳහා චෝදනා එල්ල කරන එක තමයි කළේ. තවත් ඉතින් කියනවා බැනුම් වරුසාවක් එල්ල කරන්නේ. දැන් ඔබට නම් මේ එක පදයක් දෙකක් ඇහෙනකොට මූණ කළු වෙනවා ඇස් රතු වෙනවා ඊට පස්සේ තව ටිකක් එහාට ඇඟ උලන්න පටන් ගන්නවා අන්න බාර ගැනීමේ ලක්ෂණ. උන්වහන්සේ හිනාමුසු මොහොනින්ම ඉඳලා අවසානයේදී කියනවා මම මේ වෙනත් ගමකට වැඩම කරන ගමන් හිට ආපහු එන්නත් තියෙනවා තවත් බලින්ද දේවල් තියෙනවා නම් එකතු කරගන්න කිව්වයි කියලා අහනවා. අර එකකටවත් කිපුණේ නැහැ. කලබල වුණේ නැහැ. ඒ නැත්තේ ඒකට හේතුව තමන් ළඟ නැති නිසා ඇරුණාම බණින් නැති නිසා නෙවෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ලෝකේ බණ මිනිස්සුන්ගේ කට වහන්න යන එක නෙවෙයි. තමන් ඒක කම්පණයෙන් බාර ගන්න ස්වභාවය තමන්ගෙන් ඉවත් කරගන්න එක. එහෙනම් ඒක කොහොමද කියලා අපි හොයාගන්න වෙනවා. අන්න ලාභයේ බාර ගැනීමේදී ඇල්ම මම බවට පත් වෙනවා. අලාභයේ ප්‍රතික්ෂේප කිරීමේදී ගැටීම මම බවට පත් වෙනවා. නින්දාව බාර ගැනීමේදී ප්‍රතික්ෂේප කිරීමේදී නින්දාව මම බවට පත් වෙනවා. ප්‍රශංසාව බාර ගැනීමේදී ප්‍රශංසාව මවට පත් වෙනවා. ඒ නිසා මේ අටලෝ දහම හමුවේදී මමවල් 8ක් හැදෙනවා. ලාභය මම හොඳයි, ප්‍රශංසාව මම හොඳයි, යසස මම හොඳයි, සැප මම හොඳයි. ඒ නිසා ඒකට ඇලෙනවා තව තවත් ලබන්නට ඇත්නම්. අලාභය ආයස නින්දාව දුකේදී අයියෝ එවනම් මගේ ජීවිතේට එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඇලීම ගැටීම කියන දෙක ලාභාලාභ දෙකේ තියෙනවා මමත් වෙනවා. එතකොට ලෝභ දේශ මොහ නේද මේ දුක් ගෙනත් දෙන්නේ ආයේ. අන්න එහෙමයි අපි මේවා ගැඹුරට එන්න වෙනවා. එන්න වෙන්නේ. එහෙනම් කෙනෙක් මේ බාර ගැනීම තුළ ජීවිත අවසානය දක්වා ගත කරොත් එහෙම ඔහුට මේ සංඛ්‍යාවේ කම්පණය වැඩි බුදුන් වහන්සේ වදාළ පරිදි ඇලෙන ගැටණු කරුණු 100ක් හෝ 1000ක් හදාගත්තා නම් ඒක විඳවන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ මේ ලාභාලාභ දෙවතු නිදාපසන්තා නවත්තන්නට නෙමෙයි ලෝකේ. මේවා නිසා සැලෙන මනස වෙනුවට මේවා බාර නොගන්නා වූ ඇතුළත කම්පණය ඉවත් කරගන්න. බාර ගැනීමෙන් හැදෙන මම බාර නොගැනීමෙන් හැදෙන මම වෙනුවට ඒ මමත්වෙන් නොගැනීම තුළින් අන්න දැන් මම ඔබට කියන්න කැමතියි. ලාභය අලාභය සැප දුක නින්දා ප්‍රශංසා ඒවා තමයි ඔබ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත්තේ. ඒ නිත්‍ය සුඛ ආත්ම කියන්නේ මගේ ආත්ම කොට ගත්ත එක. ඒකයි මම කියලා අසස්සතෝ විපරිණාම ධම්මෝ කියන එකෙන් බාහිර වෙනස් වීම පෙන්නනවා. එහෙනම් ඒතේ අනිච්චා කියන එකෙන් පෙන්නන නැති වෙන එකක් නෙමෙයි. මොකද අනිච්චා කියලා ඒකත් අසස්සතෝ අනිත්‍ය කියන්නේ ලාභය අනිත්‍යයි. ඒක අසස්සතෝ සදාකාලික නැ වෙනස් වෙනවා කොහම අර්ථ එක සමාන වෙනවා. එහෙනම් අසස්සතෝ විපරිණාම ධම්මෝ බාහිර කාරණයට ගන්න. මේ අනිච්චා ඔබට දුක් ගෙනත් දෙන්නේ ලාභය අලාභය සැප දුක අනිච්චා නෙමෙයි නිච්චා. ඒ නිච්චා කියන්නේ ලාභයට ඇලෙන එක අලාභයට ගැටෙන එක හෙවත් මමත්වෙන් ගැනීම. එහෙනම් මෙන්න මේ මමත්වෙන් ගැනීම තමන්ගේ හිතේ අදාගත්තාම ඊට අදාළ කරුණු ලෝකේ ඇති වෙනකොට ඒවා නිසා ඇති වෙන්නා වූ තර්ජනයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකයේ මේ ධර්මතා තියෙනවා නම් ඒවයින් ගැලවෙලා ඉන්න ඒවා නවත්තන ලෝකයකට යන්න. ඔය අත්කල මතාන යෝගීන්ගේ කාලේ දුණු කාරණයක් පෙන්නනවානේ. මෑතදිත් මම එහෙම දෙයක් ඇහුවා. ඔය බාහිර ප්‍රසාදයන්ට ගැටෙනකොට යම් දේවල් හිතේ තිබුණාම උපදිනවා. ආහාර නොගෙන ශරීර ශක්තිය දුර්වල කළොත් හරි ඒවා නොගැටෙන පරිසරයකට ගියොත් හරි කලක් යනතුරු අරවා මතුවෙන්නේ නැතුවම මතුවීම තුළින් නැතිවෙනා වේදනාවක් නැතුවම සැපයි කියලා හිතෙනවා. අනේම බාහිර හේතු මොන නැගැසී මගහැරලා සැනසීමෙන් ඉන්න කාරණා යොදාගත්ත අයට අත්කිලමතාන යෝගින් කියලා කියනවා. අපිත් එහෙම මේවා හමු නොවන තැනකට ගිහින් ඉන්න දොය උත්සාහ කරන්නේ. සමාජයෙන් එංගලා තනි වෙලා ඉඳලා එක ග්‍රාමවාසී ස්වභාවයෙන් ඉවත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ නමකට හදිසියේ ගමකට එන්න සිද්ධ වුණායි කියලා තියෙනවා. ඒ ගමේ විහාරස්ථානයේ හෝ Taman හිටපු තැන හෝ රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. දැන් අරයා ඉන්නේ මේ සේරම ආසාවන් යටපත් කරගෙන.
දැන් ආපහු මේවා බලන්න පටන් ගත්තාම එයාගේ අර නොසන්සුන් බව වෙනකොට නොසන්සුන් මනස මතුවෙනවා, කලබලේ මතුවෙනවා. එතකොට එයාට කල්පනා අපෝ එක එක දේවල් මට මතක් වෙනවා, මෙහි ඉඳලා බෑ කියලා ආයෙත් ගියයි කියලා තියෙනවා. ඉතින් ඕක හංගගෙන ඉඳලා කවදාවත් මගාරින්න බෑ, අදාළ කාර්යයට මතුවෙනවා. නමුත් ඒ අදාළ කරුණු මතු නොවන තැනට ඔබේ සිතින් මේක ඉවත් කරගත්තොත් එතකොටත් ඔබට තර්ජනයක් ඇති කරයිද? අන්න එහෙනම් ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කියන කරුණු බාර ගැනීම තුළින් ලාභය නිත්‍ය සුඛාත්ම වෙලා අලාභය නිත්‍ය සුඛාත්ම වෙලා ඒ තුළින් බාර ගන්නෙක් හදා ගැනීම නිසා තමයි දුක තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ඒතේ අනිච්චා. ඒ ලාභය ඇති වෙනව නැති වෙනව කියන එක නෙමෙයි. එහෙමනම් ලාභයේදී හරි මොනවයිදී හරි එක සමස්තයක් වශයෙන් තිබෙන්නේ. මේ බාර ගැනීමෙන් මම හැදෙනවා. එහෙනම් බාර නොගැනීමෙන් මම හැදෙන්නේ නැහැ කියන එක නේද පෙන්වන්නේ. අනේ එතකොට මේ සඳහා මෙතන පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම් බාහිර සිද්ධි සමුදා මුල් කොටගෙන හිතේ හැට ගන්නා චෛතසික සමූහයක් කියලා. ඒ චෛතසික සමූහයේ වටිනාකමක් දීලා බාර ගැනීමෙන් කම්පණය ඇති වෙනවා. නැත්නම් අනිත් වෙන භාෂාව තේරෙන්නේ නැති පුද්ගලයාට ශබ්ද කරලා බලනකොට ඇහෙනවා සද්ද. ඇහුණට ඌ පරිවර්තනය කරගන්නේ නැහැ. Tamanට මදිකමක් වශයෙන් එවිට උහුට රිදෙන්නේ නැහැ. එහෙනම් අපි වචන පරිවර්තනය නෙමෙයි ඒක Tamanට දුන මදිකමක් වශයෙන් තමත් මමත්වයෙන් බාර ගැනීම තමයි මේ කම්පාව ඇති කරන්නේ. ඒක මේ සමාජය තුළ අපි දකින්න ලැබෙනවා හොඳටම. එක එක නිලධාරීන් තුළ තමුසෙමර නීතිය උගන්වන්න එනවද කියලා හරි එහෙම නැත්නම් විශේෂඥ බව ප්‍රදර්ශන කරන්නට යාම තුළ ඒ තමන්ට යම් කිසි සිද්ධියකින් ඇතිවෙනා වූ මදිකම පහර ගැනීම මුල් කොටගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යන අය. නිසා මේ හැම කාරණයකදීම අපි දකින්නේ ඒවායින් මමත්වෙන් ගැනීමක් තිබුණොත් එහෙම ඒක එළියට එනවා හංගන්න බැරුව. ඉතින් මේ හදාගෙන යන ලෝකේ මේක වැඩි දියුණු යන එකට තමයි බුදුරජාණන් වහන්සේ අනුසෝත ගාමිත්වය කියලා පෙන්වලා තිබෙන්නේ. ඒක 90කට ගිහින් අවශ්‍ය ජීවත් වෙලා ඉතුරු 10 හදන්න කල්පනා කරන්න එපා. 70කට ගිහින් එතනින් එහාට හදන්න කල්පනා කරන්න එපා. එහෙම ඉන්නවා නම් දැනට තේරුම් අරන් එහෙම මහන්සි වුණාට කමක් නැහැ. නමුත් මේ ඇලෙන ගැටෙන සුළු ස්වභාවයේ ළමා කාලයේ පසු වෙනකොට ක්‍රමයෙන් නම් ඉහළ යන්නේ. මුලදී තේරුම් ගත්තොත් ඉහළ යන එක වළක්වන්න පුළුවන් නේද? ඉහළ යන එක වළක්වන්න පුළුවන් නම් දැනට ඇලෙන කරුණු 20යි තියෙන්නේ 100 දක්වා ඉහළ නගින්නේ. 100 බිඳුවට බස්සන්න හරිම අමාරුයි. නමුත් 20 බිඳුවට බස්සන්න අරට ලේසියි. අන්න එහෙම මේ තමන් හදාගත්තේ වෙන ඇති වෙන කම්පණයෙන් නිදහස් වෙන්න ආපහු යන පාරක් බුදු සමය උගන්වන්නේ. ආපහු යන පාර කියන එකට කියන්නේ පටිසෝතගාමී පටිපදාව කියලා. එහෙනම් ඒකට මොකද්ද ඔබට තේරලා තිබෙන්න ඕන? ඔබට තේරලා තිබෙන්න වෙනවා ඔබ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළාට ඒ මොහොතේදී ඔබේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් උපදින්නා වූ හැඟීම තුළ ඇතිවෙන්නා වූ බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම හෝ ඇලීම ගැටීම තුළ තමයි ඔබට මේ කම්පාව ලබා දෙන්නේ. සිද්ධිය නෙමෙයි කම්පාව ලබා දෙන්නේ බාර ගැනීම. එහෙනම් මේ බාර ගැනීම තුළ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළා වූ මගේ මම මගේ ආත්ම හිවත් නිත්‍ය සුඛ ආත්මකට ගන්නා වූ මුලාව. අනේකයි මම සමාජයට කියන්නේ මේ දුක තියෙනවා නෙමෙයි දුක හදා ගන්නවා කියලා. හදා ගත්තම ඊට අදාළ කාරණා පස්දරින් ගැටෙන විට අර ස්වභාවය මතුවී ඔබට වද දෙනවා. එහෙනම් ඔබට වද දෙන්නා වූ වදකයා ඔබේ සිතේම තිබෙන්නා වූ හැඟීමක්. දැන් මේ චිත්තාභ්‍යන්තරය සුද්ධ කරගන්නේ කොහොමද? ගෙදර ආභ්‍යන්තරය නම් විස බීජ නාශක ගහලා සුද්ධ කරගන්න පුළුවන්. මිදුල නම් අතු ගාලා සුද්ධ කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ චිත්තාභ්‍යන්තරය සුද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේ වෙනත් ක්‍රමයක් දේශනා කළා. ඒ ක්‍රමය ගන්න නැතුව ඒක කරන්න බෑ. ආමිස පූජාවට මුල් තැන් දුන්නා යම් පුද පූජා පවත්වමින් ওই ක්‍රමයට යන්නේ නැතුව මේවායේ ආනිසංසයෙන් මට කරදරයක් නැති වෙයි. මට හැමදාම ලාභ හම්බ වෙයි බුද්ධ ශාසනය රැකගන්න කටයුතු කරපු නිසා. එහෙම කියලා මේ බාහිර දේවල් වල ආනිසංසයක් වශයෙන් Tamanට මේවා ලැබෙයි කියලා කල්පනා කරනවා. නමුත් බාහිර දේවල් බාහිර සිදුවීම් වල ආනිසංස අදාළ තැන් වල ලැබෙන්න පුළුවනි.
මේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියන කාරණාවේදී ඇති වෙන්නා වූ කම්පනය අරවෙන් පාලනය කරන්න බෑ. ඒක ඒකට අදාළ දෙයක්. දැන් එහෙමනම් අපට ඒ බඳු අවස්ථාවකදී මොකද කරන්න ඕන? මොකද්ද උපයෝගී කරගන්න ඕන? කුමක්ද උපයෝගී කරගනිමින් ඉන්නේ? කියන මේ කාරණාව ඔබද සැහැරී තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ නින්දාවකදී මොකද කරන්නේ? නින්දා කරපු පුද්ගලයාට නින්දා කරන්න පහර දෙන්න ඇස් රතු කරගෙන මූණ කළු කරගෙන ඔබ ප්‍රතිප්‍රහාරයට යනවා. ඒ ප්‍රතිප්‍රහාරයට ඔබ මෙහෙවනු ලබන්නේ ඔබේ බාර ගැනීම නැමැති මමත්වේ නම් වූ මාරයා විසින්. දැන් එහෙම ප්‍රතික්‍රියා දක්වා දෙකෙන් එකක් බේරගන්න ගිය අය ඉන්නේ කොහෙද? කොටසක් පොලිසියේ ඉන්නවා, කොටසක් හිරගෙදර ඉන්නවා. එනිසා ඒ මොහොතට ආපු ඒ හැඟීම් වලට උත්සන්න වීම හෙවත් හැඟීම් වලට වහල් වීම ඔබ තුළට මාරයා කඳවනු ලැබුවා. දැන් ඔබ වෙනුවෙන් සටන් කරන්නේ මාරයා සටන් කරපුවාම කාට හරි අයහපතක්. එනම් බුදුරජාණන් වහන්සේ මෙවුදු අවස්ථාවකදී පැහැදිලි කරලා තියෙන්නේ ඔය පාරේ යන්න කියන එක නෙමෙයි. කන්ති පරමන්තපෝති තික්කා කියලා කියනවා. ඔබේ භාෂාවෙන් නම් ඉපදීමෙන් සැනසීම, ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවා. අනේ වගේ මේ මොහොත, මේ කම්පාවටපත් මොහොත ප්‍රතිපක්ෂය වෙනුවට ප්‍රතිපක්ෂයට පහර ගහන්න රිදවන්න එකට එකකට කරන්න කියන මේ සංකල්පනාවට නොයා ඉන්න පුළුවන් නම් සංකල්පනාවට ගියොත් හේතු ඉතිරලා පස්සේ ඔබට වද දෙනවා. සංකල්පනාවට ප්‍රතිචාර නොදක්වන්න ගියොත් ඒක හටගෙන නැති වෙලා යනවා. එතකොට හෙට එන්න යාට ඉතුරු නැහැ. අද ඇවිත් ප්‍රශ්නයක් කරගෙන හේතු තබා ගිය එකම හෙට එන්න කාරණයක්. අනේ විදිහට මේ අටලෝ දහම සම්බන්ධයෙන් තේරුම් ගන්න ඕන සමස්ත ලෝකයාටම අටලෝ දහම ඒකාකාරයෙන් දුකක් ගෙනත් දෙන අටලෝ දහම දුක් සහගත කියන එක නෙවෙයි. අටලෝ දහමේ සිදුවීම් ඔබට තර්ජනය කරනවා. තම තමන්ගේ බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම වලට අනුව මේ තර්ජනය ඔබට ප්‍රශ්නයක් වෙලා රිදවා ගන්නවා. දැන් එහෙනම් අටලෝ දහමට අදාළ කම්පාවම තමයි දුක. අටලෝ දහම අදාළ කම්පාවට හේතුව තමයි ඒවා කෙරෙහි ඇලීම ගැටීම මුලාව කියන කාරණාව. එහෙනම් අටලෝ දහම නවත්තලා හරියන්නේත් නැහැ. බාහිර සමාජයේදී නවත්තලා හරියත් නැහැ. ඔබට ඔබේ ඇලීම ගැටීම මුලාව තුළින් හදාගත්තට මමනත් මමත්වයට සමුදෙන්න සිද්ධ වෙනවා. අනේ මමත්වයට සමුදීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න වදාලා යම්කිසි ධර්මයක්. ඒකට ධර්මයේ කියලාත් කියනවා. තව විවිධ වචන පාවිච්චි කරනවා. ධර්මයේ කියූ පවණින් එක බණපොත කියලා හරි වචන ටිකක් හරි කියලා පෙන්වන්නේ නැහැ. දැන් අර අනිච්චා ලාභය තමයි අලාභය තමයි අනිච්චා හේවත් මගේ නොවන මම නොවන ස්වභාවය ඇත්ත වෙන්නේ. නමුත් ඔබ ලාභයේදී මම කොට ගත්ත නිසා රඳවා ගන්නටත් අලාභයේදී මම කොට ගත්ත නිසා ප්‍රතික්ෂේප කරන්නත් ගියේ ලාභය මම වූ නිසා අලාභය මම වූ නිසා. එහෙනම් එතෙන්ටත් ආයෙත් හරියනවා. කුමක්ද හරියන්නේ? මොන දේවල් හරි මමත්වෙන් ගත්තොත් මායයට බැඳී දුක් ඇති කරනු ලබනවා. මමත්වෙන් ගත්තේ නැත්නම් දුකක් නැහැ. දැන් ආපහු බුදුන් වහන්සේ පැහැදිලි කරන්න හදන්නේ නම් ඔබට මේ මමත් දුක් ගෙනත් දෙන්නේ මමත්වේ කියලා නේද? ඒක තේරුම් ගන්න ඕන. අනේ විදිහට මේ අටලෝ දහම පිළිබඳ විවරණය ජීවිත විවරණයක්. එතකොට අපට ජීවිත විවරණය තුළින් කවදාවත් මේ බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් සැනසීමේ ඉඳ හම්බ වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ලාභයේදී ලාභය අනිත්‍ය බලන්න, අලාභයේදී අලාභය අනිත්‍ය බලන්න, නින්දාවේදී නින්දාව අනිත්‍ය බලන්න, ප්‍රශංසාවේදී ප්‍රශංසාව අනිත්‍ය බලන්න අදාළ පරිදි ඔබේ දැක්ම දියුණු වෙන්න වෙනවා. දැන් පාරේ යනකොට බිත්තියක පෝස්ටරයක් ගහලා තිනවා. ඒක අලුත් පිට තියෙනකොට ලස්සනයි. සතියක් දෙකකින් බලනකොට ඒක ඉරිලා ගිහින් දැන් ඒ ඉරිලා යාමට නෙමෙයි අනිත්‍ය කියන්නේ. මේ හටගන්නා වූ දේවල් කෙරෙහි ඔබ ඇලෙන ගැටෙන
මුලා වෙන කියන කාරණාවෙන් වගයක් ආඩම්බරයක් දෙන්නේ නැත්නම් ඒවා නැතිව යන්නේ අදාළ පුද්ගලයින්ට ඇනුම් පදයක් පහරක් ගහන්න හේතුවක් ඉතුරු නොකර. එතකොට එහෙමනම් එබඳු තත්වයකදී ලාභය සිදු වෙනවා. අලාභයත් වෙනවා ඇති. ලාභය සිදු වුණයි කියලා මහා පරිමාණයෙන් උඩ පැනලා ගිහින් ලාභය සිදුවනයි කියලා මහා පරිමාණයෙන් උඩ පැනලා ගිහින් ඇලෙන්ටත් අලාභය සිදුවනයි කියලා මහා පරිමාණයෙන් කම්පා වෙන්නත් කාරණයක් තියෙන්න බෑ. ඒ තිබෙන්නේ අර බාර ගැනීම තුළ. දැන් මෙන්න මෙතෙන්දී අපට ආවිච්චි කරන්න පුළුවන් ආයත් වතාවක් කුමක්ද? අර අනිච්ඡා කියන පදේ බුදුන් වහන්සේ වදාළ ලාභයයි අලාභයයි නින්දාවයි ප්‍රශංසාවයි යසසයි අයසයි අනිත්‍ය හේවත් මගේ සහ මම සහ මගේ නොවන බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ දුක් ගෙනත් දෙන්නේ මගේ සහ මම සහ මගේ කොට බාර ගැනීමෙන්. දුක් ගෙනත් නැති වෙන්න නම් ඒ බාර නොගෙන ඉන්න වෙනවා. අන්න අපි කතා කරපු බැනීම වෙනයි බාර ගැනීම වෙනයි කියලා කියන්නේ. ඒ බාර ගන්න හේතුව ඇතිතුරු මට බැන්නා මට නින්දාවක් ඇති කළා මදිකමක් කළා කියලා බුදුන් වහන්සේ වදාරනවා අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ. ඒ පුද්ගලයා මට ගැහුවා බැන්නා පහර දුන්න මගේ දේවල් පහර ගත්තයි කියලා නැවත නැවත හිතනවා නම් තේසං උපනයි හන්ති. ඒ උණ එකට වාඩුව ගන්න එකට එක කරන්න හිතනවා නම් වේරං තේසං නසම්මති ඒක සංසිඳෙන්නේ නැහැ කියලා තියෙනවා. මෙන්න මේ සංසිඳීම කියන වචනෙන් තේරුම් ගන්න අර තමන් ඇතුළත ඇති කරන්නා වූ කම්පණය සංසිඳෙනවා. අන්න බුදුරජාණන් වහන්සේට මේ බාර ගැනීමේ කම්පණය නිකලස් බවට පත්වීමේදී නැති බැවින් උන්වහන්සේ මම සම්මා සම්බුද්ධ කිවට ක්ලේශ සහගත ස්වභාවයෙන් අහංකාරයේ භාවිතා නොකළ බැවින් උන්වහන්සේට අර කන නැති පුද්ගලයාට ලෝකේ නිහඬයි වගේ. අමනෙන් කන නැත්තම් සෝත ප්‍රසාදේ නැත්තම් මේ ලෝකේ මොනම සද්දයක් තිබුණත් ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ ප්‍රසාද තියෙනවා නමුත් මේ ප්‍රසාදයන් බිඳ බලන්න නැහැ උන්වහන්සේ නිසා ඒවා නිසා ඇති වෙන කම්පනයක් නැති බමින් ලෝකෙ නිස්සබ්දයි වගේ. එතන අපිට මේක අභ්‍යාසයක් වශයෙන් පුරුදු කරන්න ඕන. මේ අටලෝ දහමට අයිති පුද්ගලයා ඕක පැත්තකින් තියලා වෙන කොහාට ගිහින් කරන්න තියෙන භාවනාවක් නැහැ. ඕන නිරන්තරයෙන් මොහොන දෙන්න දෙන්නේ අටලෝ දහමට නම් ඒකේ නම් ඔහුගේ කම්පණය තියෙන්නේ. අටලෝ දහම එහෙම තිබියදී මේ එන කාරණිය Tamanට කම්පාව ගෙනත් දුන්නේ සිදුවීම නෙමෙයි Tamanගේ බාර ගැනීම. ඒක අපේක්ෂාවක් තුළ සිදුණු දෙයක් කියලා. එය නැවත නැවතත් ඒ ඔස්සේ නොයා ඊතා ඉක්මනින් සංසිඳෙන්න හරිනවා නම් යලිත් කම්පනයක් ඇති නොවන ආකාරයෙන් ඉතුරු නොවෙන්නට ඉඩ හරිමින් අවසන් කරනවා නම් අන්නේ අවසන් කිරීමට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒක පෙන්වනවා මෙතෙන්දි මේතර අදාළව නම් මේ උපන් හැඟීම කාම විතර්ක ව්‍යාපාද විතර්ක කියලා නැත්නම් ඇලීම් ගැටීම් කියලා. එහෙම නැත්නම් මේ හැඟීමට කරන වැඩේ සහ කරන්න ඕන වැඩේ බුදුන් වහන්සේ වදාරනවා. සාමාන්‍ය පුද්ගලයා මේක හොඳයි සපයි කියලා බාර ගන්නවා අදිවාසේති. ඔහු ඒක බැහැර කරන්නේ නැහැ. ඔහු ඒක විශේෂ ශික්ෂණයකට භාවිත කරන්නේ නැහැ. ඔහු ඒක අවසන් කරන්න කල්පනා කරන්නේ නැහැ. යලිත් හට නොගන්න ලෙස අවසන් කරන්න කල්පනා කරන්නේ නැහැ. මේ නිසාම ඔහුට ලෝකයේ මේ කාරණා දුක් ගෙනත් දෙන දුක්ඛ ලෝකයේ දුකක් බවට පත් වෙනවා. මේ වෙනුවට නාදිවාසේති පජහති විනෝදේති බයන්ති කරෝති කියන ධම්ම කරුණු ටික ඔබ අනුගමනය කරන්න පුරුදු වුණොත් එහෙම එතකොට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතින ආ වූ කම්පිත ලක්ෂණ ටික ඉවත් වෙලා යනවා. මේ ධර්ම න්‍යාය අනුගමනය කරමින් ඉන්නා වූ අය මේ රටේ ගොඩක් ඉන්නවා. තම තමන්ගේ විවාහ ජීවිතය තුළ අධ්‍යාපනය තුළ තවත් දේවල් තුළ තමන්ට තිබුණා වූ දැවිලි තැවිලි කැක්කුම් කොතරම් ප්‍රමාණයකට මේ දේවල් මුල් කොටගෙන අවම කරගෙන තිබෙනවාද කියලා ඔවුන්ගෙන් අහන්න. අපටත් ඒ අත්දැකීම් තිබෙනවා. නමුත් අපි පෞද්ගලික ජීවිතේ ඒවා මෙහෙමයි ඉස්සර තිබුණේ දැන් මෙහෙමයි කියලා එලි කරන්න කැමති නැහැ සූදානම් නැහැ. ඒ නිසා අටලෝ දහම කියලා කියන්නේ අපට හම්බ වෙන්න එපා කියලා ප්‍රතික්ෂේප කරන්න ඕන එකක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් ඔයකට කියන උදාහරණ තියෙනවා. ඔය ළමා කාලේ වගේ මට මතකයි කියමනක් ඇහුවා මේ වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එලිලාම ඉන්න ඕන කියලා. වවුලා සාමාන්‍යයෙන් කට පල්ලෙහාට හරවන එලිලා ඉන්න කෙනෙක්. මගුල් ගෙදර ගත්තයි කියලා ඒකට වෙනම සුදු ඇතටලු මාම නැහනේ. ඒ විදිහ අනිත් ගෑත් මෙහෙම ඉන්න වෙනවා. වවුලා එලිලා ඉන්න විදිහටම එලිලා ඉන්න වෙනවා. එලිලා ඉන්න ගියොත් අර මේ ශරීරයේ
බහිස්රාවී ද්‍රව්‍ය පිට වෙන්නේ උඩ පැත්තෙන්. එතකොට ඒක කටට වැටක් කරනවා. බවුලට නම් ඒක ගානක් නැතුව අනික් කට්ටියට ප්‍රශ්නයක් වෙනවානේ. අන්න වගේ මේ ලෝකය කියලා කතා කරන්නේ ලාභාලාභ සැප දුක් නින්දාව සංසා කියනා වූ අටලෝ දහම නැත්තම් වවුලගේ මකුල් ගෙදර. පෘථග්ජන පුද්ගලයා මේකට වෙන ඉතින් විඳවනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා සචිත්ත පරියෝදපතං ඒතම් බුද්ධාන ශාසනං. ඔබට හිත හදා ගන්න පුළුවන් නම් මේවා බාර නොගෙන ඉන්න. එහෙනම් ලාභය මම නෙවෙයි, අලාභය මම නෙවෙයි, නින්දාව මම නෙවෙයි, ප්‍රශංසාව මම නෙවෙයි. ආන් ඒකටයි අනිත්‍ය කියලා කියන්නේ. මමත්වෙන් ගැනීමටයි නිත්‍යා කියලා කියන්නේ. අනිත්‍යා කියන එකේ තේරුම මමත්වෙන් ගන්න නැහැ. එහෙනම් ඔහුට අන්න අර සිද්ධින් හිදී අර වෙනත් භාෂාවකින් බණනකොට ඔබට රිදුන්නේ නැහැ වගේ මේ සිද්ධියේදී අර බුදුරජාණන් වහන්සේගේ අකම්පිත මනස සංසුන් ස්වභාවයට පත් වුණ පුද්ගලයාට කොතරම් සැපද කියලා හිතෙයි. ඒ නිසා මේ බාහිර සිද්ධින්ට ප්‍රතිචාර දක්වන්න යාමේදී මමත්වෙන් බාර ගැනීම තුළ හදාගත්ත දුකක තමයි මේ සමාජයේ ඉන්නේ. මතක තබා ගන්න. ඒ නිසා දුක පෞද්ගලික දෙයක්, හදාගත්ත දෙයක්. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට ඒක ඉවත් කර ගැනීම තුළ අර ලෝක ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ලෝක ස්වභාවය දත් ඉදිරියටත් තියේවි. තමන්ට පුළුවන්කමක් තියේවි ඒ පිළිබඳව ඇලීමකින්, ගැටීමකින්, මුලාවකින් තොරව සාමාන්‍යයෙන් ඕකට ගම්බද ව්‍යවහාරය තියෙනවා. මම අහලා තිනවා ගීතයකත් ඕක තියෙනවා. හත්වලාමේ වෙච්ච දෙයට මක් කරන්නද කියලා. එහෙම නැත්නම් ද්‍රවිඩ භාෂාවෙනුත් ඔකට පදයක් තියෙනවා. ඒ කියන්නේ ඒ සිදුවීමට කරන්න දෙයක් අපිට නැහැ, දරා ගන්නව ඇරුණාම. දරා ගැනීමේදී මමත්වයෙන් ගත්තාම දරා ගන්න බෑ. මමත්වයේ ශූන්‍ය වෙන තරමට තමයි දරා ගැනීම තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් කළා ඔබට පෙන්වුවේ මොකද්ද කියලා තේරුම් ගන්න. මේ ලෝකෙත් එක්කලා සටන් කරලා මේවා පරාජය කරන්න යන්නට නෙමෙයි. පෘථග්ජන නම් වූ ලෝකයේ මේ සිද්ධි නිසා කම්පාවට පත් වෙන අය අර ඊතල වෙනවා වගේ විවිධ සර ප්‍රහාර, වචී ප්‍රහාර ඔබ රිදවන්න, ඔබ වටවන්න, ඔබට පහර ගහන්න යොදාවි. ඒ යොදන කාරණා බාරගත්තාම ඔබ ඔහුට උත්තර දුන්නා වෙනවා. නැත්නම් ඔබ උසම පැටලුණා වෙනවා. සාමාන්‍යයෙන් තේමිය කුමාරයා කතාවේ පෙන්වන්නේ අන්ධෙක් වෙන්න කියලා නෙවෙයි, ගොළුෙක් වෙන්න කියලා නෙවෙයි, බිහිරෙක් නොවෙන්න කියලා නෙවෙයි. අන්ධෙක් නොවි අන්ධෙක් වගේ ඉන්න, බිහිරෙක් නොවි බිහිරෙක් වගේ ඉන්න, ගොළුෙක් නොවි ගොළුෙක් වගේ ඉන්න. අර පෙන්වන්නේ මොකද්ද? ඒ වචනේ ගැඹුරට ගන්න. අන්න අර බාහිරෙන් ලැබෙන්න ඕන නමුත් වගේ ඉන්නවා කියන්නේ ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න කියන එක. ප්‍රතිචාර දැක්වීමේදී මමත්වයෙන් අරන් ප්‍රතික්‍රියා තුළ ඉස්සරහට ගැටුමක් ඇති කරන්න, ප්‍රශ්නයක් ඇති කරන්න පැවැත්ම කරනවා. නෝ ඒ මොහොතට ඇති වුණා වූ හැඟීම් වල ඇවිස්සීම තුළ එහෙම නොකර ඉන්න හිතෙන්නෙම නැහැ, හිත වදින්නේ නැහැ, මැරුවත් මට කියලා තමයි ප්‍රතික්‍රියා දක්වන්නේ. නොකර ඉඳලා බලන්න ප්‍රශ්නේ විසඳෙන්නේ නැද්ද කියලා. එහෙනම් ඔබගේ චිත්තාභ්‍යන්තරයේ කම්පිත ස්වභාවය හෙවත් මමත්වෙන් ගැනීම ටික ටික සේවී ආයුතුයි. ඒ සේවියාම සඳහා ඔබ කෙස්සල හෝ මල්වල අනිත්‍ය බලල බෑ. ලාභය මමත්වයෙන් නොගැනීමේ අනිත්‍ය බලන්න ඕන. අන්න එතකොට අර ඒ පුද්ගලයාට ඒ මොහොතේ හැඟීම සත්‍ය නිත්‍ය සදාකාලික නැහැ. ඒ මොහොතට ඉවරයි. විපරිණාම ධම්මෝති. ඒ නිසා ඒ කරුණු තුලින් උනත් බුදු සමයේ ගැඹුරු තේරුම් අරගෙන ඒ කරුණු ඔස්සේ අනුගමනීය ප්‍රතිපදාවකට යා හැකියි. ඔබට ලබා දුන්නා වූ මාතෘකාව අටලෝ දහම බැවින් අටලෝ දහම කියන්නේ මේකයි කියලා කියන්න විතරක් මම සූදානම් නැහැ. ඒක ඉස්කෝලෙත් උගන්වනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අටලෝ දහම හමුවේදී අකම්පිතව ඉන්නට පුළුවන් බුදුදහම් සංගුණ සරණ ගිය ප්‍රතිකාප්‍යාමී පුද්ගලයාට. එහෙනම් ඒක ඔස්සේ පැහැදිලි කරලා දාන්නේ ලෝකයාට අටලෝ දහම බාර ගැනීම දුක් ගෙනත් දෙනවා. එතකොට තේරුම් ගත්ත පුද්ගලයාට අටලෝ දහම ලෝක සිදුවෙද්දී බාර නොගැනීම තුළ දුකක් නැතුව ඉන්න පුළුවන් කමක් සැලසෙනවා. මේක 100%ක් එකවර භාවිතා කරන්න යන්න එපා. මොහොතින් මොහොත අර වැඩුණ ස්වභාවය වෙනුවට බාර නොගන්නා ස්වභාවය හුරු කරන්න වෙනවා. බැලුවම ආපහු මේ බාර නොගැනීමෙන් මේ මොහොතේ කලබල නොවීමට එතෙන්ට පාවිච්චි කරන්නේ සිහිය. ආයෙත්. අන්න එතකොට අර ගාථාවේ අර්ථය හරියනවා. ඔබට තර්ජනය කරන්න නැහැ පුට්ටස්ස ලෝක ධම්මේ. එහෙනම් අශෝක නැහැ. ශෝක නැහැ අශෝක. රජස් නැහැ විරජං. අනාථ වීමක් නැහැ කේමං. ඒ වචන වල අර්ථය එතකොටයි හම්බ වෙන්නේ. ඔය කේමං කියන්නේ නිවුන සැවුන කෙම්බිම කියන එකනේ. රජස් කියන්නේ දැවිලි තැවිලි දූවිලි කියන එකනේ, කෙලස් කියන එකනේ. ඒව නැති එක විරජං.
ශෝක කියන්නේ ශෝක කරනවා කියන්නේ අශෝකං කියන්නේ ශෝකයක් නැහැ කියන එකනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතා හමුවේදී බාර නොගැනීම තුළින් ඒවයින් ඉවත් වෙලා ඉන්න පුළුවන් බව. කැලේට ගිහින් ඉවත් වෙලා නෙමෙයි සිද්ධීන් හමුවේදී බාර ගැනීමෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන් බව ඔබට පසක් කරලා තියෙනවා. ඔබ ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕන. ඔබට මේක තේරුණා නම් ඔබ තනිව මේක අත්හදා බලන පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. අන්න එතකොට අර විසාකාවට අදාළ පරිදි ඉස්සරලා බාර ගැනීම 100ක් තිබුණා නම් 100ෙදිම ඔබ කම්පාවටපත් වෙනවා. නමුත් ඔබ 100 පාවිච්චි කරලා එකක් අඩු කරගත්තොත් ඊළඟට 99යි. අන්න එහෙම ආපහු යාම තුළ සෝවාන් සිට රහත් දක්වා යනකොට මේ ලාභ සැප දුක් නාප සංසා කියන කාරණා ලෝකෙ සිදු වෙනකොට Tamanට එකම දුකක්වත් නැති දැනට අර බුදුන් වහන්සේගේ හිත හදාගත්තා වගේ ඔබට මේ தත්ත්වය හදා ගන්න පුළුවන්. ඒ නිසා මේක සිතින් ලෝකයට ඇලීම තුළ ලබා දෙන්නා වූ සත්‍ය නොවන, නිට්ටය නොවන, වෙනස් කළ හැකි බොරු බියක්, බොරු දුකක්. බොරු දුකක් හින්දා තමයි බුදුරජාණන් වහන්සේකට දුක නැති වූ තැන සහ මාර්ගය කියලා පෙන්වලා ඒන් නිදහස් වෙන්න පෙන්වලා තියෙන්නේ. දුක නැති වූ තැන නිර්වාණයේ මාර්ගය කියලා මරණයෙන් එහා පැත්තට වටලෝ දහම ඒකම්පාවක් නැහැ කියලා හිතන්න එපා. මේ ජීවිතය තුළම බාර ගන්නාට කම්පාව තියෙනකොට බාරගත්තේ නැති කෙනාට කම්පාවක් නැහැ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් නම්. ඔක සාමාන්‍යයෙන් මෙහෙමත් අන්තිම වචන වශයෙන් මම පැහැදිලි කරන්නම්. ඔය සුන්දරිය මරා මල්ගොඩක වැළලූ කතන්තරය ඇත්ත නම් ඒ නිසා බුදුන් වහන්සේට සහ ශ්‍රාවකයන්ට ලෝකයා කරන නින්දාව ආනන්ද හාමුදුරණ දරා ගන්න බැරි වුණා. ස්වාමීනි මේ නින්දා දරන්න බෑ අපි මේ නුවර අතහැරලා යන්. ඒ නුවරදිත් නින්දා කරන්න ගත්තොත් තවත් නුවරකට යන් කියලා අන්න ආනන්ද හාමුදුරුව පෘථග්ජන මට්ටමේදී ඒක බාර අරගෙන විඳවනවා. බුදුරජාණන් වහන්සේගේ කම්පිත ස්වභාවයක් නැති නිසා කලබල නොවී ඉන්න ওই විනිශ්චය දවස් 7යි තව තියෙන්නේ කියලා. අන්න එහෙම තමන් ළඟ මේ කම්පාව නැති තැනටපත් වෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි බුදුන් වහන්සේ වදාළ මේ කරුණෙන් ඔබට අදාළ සැනසීම ළඟා කරගන්න අවශ්‍ය මගට ඔබ ධර්මානුකූලව ප්‍රවේශමින් ඉන්නවා. වෙන ත්‍රිලක්ෂණයක්, චතුස්සත්‍යයක්, පටිච්චසමුප්පාද නිරෝධයක් මොනවා නෙළුවත් අටලෝ දහමේ කම්පාවර නොගැනීමෙන් එය අටලෝ දහම අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුළුවන් එක තුල ඔබ ධර්මයේ සරණ බවට පත් කරගෙන ඉන්නවා කියලා තේරුම් ගන්න ඔබට පුළුවන් වෙයි. ධම්මැස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණ පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ඔබ ඉල්ලූ කරුණ පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. පෙබරවාරි මාස 2018 පෙබරවාරි මාස 14 දින පරලොස්පත් වුණා වූ තිලකරත්න කපුගොම් මහතාගේ පවුලට අයත් ඥාතිහිත මිත්‍රාදීන් එම පවුලේ ඥාතීන් විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා සදහැවර දායකත්වය දරා ඇත. අරමුණු වල පවතින්නේ මීරිගම පදිංචි සිටියා වූ 2018 පෙබරවාරි මාස 14 දින පරලොස්පත් වන්නට යෙදුණා වූ තිලකරත්න කපුගොම් මහතාටත් මීට වසර කිහිපයකට පෙර පරලොස්පත් වන්නට යෙදුණා වූ මැගී නෝනා අබේගුණවර්ධන මෑණියන් සහ ජෝන් සිල්වා කපුගොම් මහතා ඇතුළු එම පවුලේ පරලොස්පත් වන්නට යෙදුණා වූ සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කිරීම සහ අවශ්‍ය කෙනෙක් ඇතනම් මේ පින් අනුමෝදන් කරගෙන ජීවිතය සැපවත් කරගනීවා කියන්ටයි. පින් අනුමෝදන් කර ගැනීමෙන් දුක් කෙලවර කරගන්නවා නම් ඔක්කොම මිය ගියන් පස්සේ බණක් දේශනා කරන්න ඕනේ නැහැ. පින් අනුමෝදන් කරලම දුක් කෙලවර කරන්න පුළුවන් වෙයි. ඒ නිසා පින් අනුමෝදන් කිරීමෙන් ඒ දුක එතන ජීවිතය සැපවත් වෙනවා වරුණාම ඔවුන් මතු ජීවිතයක උපත ලැබලා ආපහු දුකින් නැත මිදෙන මාර්ගයට යන්න වෙනවා. වෙන කොහෙවත් එහෙ පාරක් නැහැ. ඒ නිසා ගුණ සිහිපත් කොට අවශ්‍ය අයට පින් අනුමෝදන් කිරීම කියන තේමාව හදාගන්න හිත්වල හැමදෙනෙක්ම ඒ වගේම මේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට අපකප වී කටයුතු කළ සියලු තුන්තුන්ගේ නමින් මේ පරලෝකීය ආ වූ ඥාතීන් හැමදෙනා ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් බලාපොරොත්තු යමෙක් සිටීනම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයාට පුණ්‍යානුමෝදනාව සතුට පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනා කරන අතර දේශකයන් වහන්සේටත් පතනා බෝධියකින් නිර්වාණය පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ඉතින් ඔය බෝධි සම්බන්ධයෙන් වෙන දවසක ධර්ම දේශනාවක් කරන්නම්. දැන් ඒකට කාලේ නැති නිසා පතන බෝධි තුනක්ම තියෙනවද කියන එක අපි හොයලා බලන්න ඕනේ. එබැවින් මෙම ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කිරීම තුළින් ලෝකයට ධර්ම දානයක් දුන්නා මේ පින්නතුන්. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තුනේ ඔවුන්ගේ පරලොසෙපත් වන්නට යෙදුණා වූ තිලකරත්න කපුගොම් මහතා ඒ වගේම මැගී නෝනා මහත්මිය ඇතුළු පරලොසෙපත් වන්නට යෙදුණු ජෝත් සිල්වා කපුගොම් ආදී කොට ඇති පරලොසෙපත් සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කිරීම පරලෝකීය ගමනේදී ඔබේ
පිනවසේ පින ඔබේ උදව්වක් වශයෙන් බලාපොරොත්තු ඇත්නම් ඒ පින ලබාගෙන ඔවුන්ගේ ජීවිත සුඛී සුවපත් කරගන්න හේතු වේවා. අනිත් උදව් කළ අරගේ පරලොවසෙපත් සියලු ඥාති වර්ගයාටත් ඒ පින උදව් උපකාර වෙලා ජීවිතයේ දුකක් නම් ඒන් අත මුදවාගෙන ජීවිතය සපවත් කරගන්නට ලැබේවා. ඔවුන්ට මතුපදිනා ජීවිතකදී බුද්ධාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබී අටලෝ දහමේ අකම්පිත බවට ධර්මය යොදා ගන්න ආකාරය හෝ ත්‍රිලක්ෂණීය ගැඹුරු තේරුම් ගන්නට ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෝයන් සැනසෙන්නට හේතු ආසනාව වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔවුන් හැම දිනාට ඔවුන්ගේ හිතවත් හැම දිනාට මේ ධර්ම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සාධ්‍ය ජීවනයේ පිණිස හේතු වේවා. අටලෝ දහමේ කම්පාවෙන් මිදීම වෙනස හේතු වේවා. රැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල වීම පිණිස හේතු වේවා. රෝග පීඩාවන් දුරු වීමට හේතු වේවා. කල්යාණ මිත්‍ර සේවනයන් ලැබී ත්‍රිලක්ෂණ වැනි දහම් කරුණු ගැඹුරු තේරුම් ගැනීම තුළින් ඔබටත් මේ අකම්පිත ස්වභාවයේවත් නිවන සැනසෙන මං පිට විවර කරගන්නට හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං